පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් අපි දැන් අවස්ථාවේදී දැන් විඥානයේ අප තුළින් අයින් වෙනකොට අයින් වෙනවනේ අයින් වෙනවත් එක්කම උපත්යක් ලැබනවද නැත්නම් කාලයක් ඒ කාලයක් තියෙනවද නැවත විඥානයේ ගෙන නැවත රූපයකට සම්බන්ධ අවස්ථාව. එහෙමයි. මහායානය කියලා ආගමක් තියෙනවා. මුද්දාහමේ තව කොටසක් කියලා කියනවා මහායානය කියලා විදිහට. අන්නේ මහායානික විශ්වාස කරන දේ තමයි ඔන්න ඔය දේ. ඒකට කියනවා අන්තරා භවික කියලා. බුදුහාමුදුරුවෝ අන්තරා භවයක් ගැන දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ හැබැයි දේශනා කළා ගන්ධබ්බ කියන කොටසක්. ගන්ධබ්බ කියලා කියන්නේ ගන්ධයේ එල්බගෙන වාසය කරන. මොන ගන්ධයේද? ගන්ධය කියලා කියන්නේ මැද දෙයක්. සුගන්ධයයි දුගන්ධයයි තමයි වෙනස් දෙක. ගන්ධය කියන්නේ මධ්‍යස්ථ වශයෙන්. එතකොට සීල සුගන්ධයේ දුස්සීල දුර්ගන්ධයේ එල්බගෙන වාසය කරන පිරිසක් තමයි ගන්ධබ්බ කියලා කියන්නේ. ඒ කියන්නේ එක්ක උන් පින් අසුරු කරගෙන ඉන්නේ නැත්නම් පව් අසුරු කරගෙන ඉන්නේ. ඒක උපාදාන කරගෙන තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඔබ මරුණට පස්සේ මැරිච්ච මොහොතේම ඒ තප්පරකින් කෝටියෙන් පංගුවෙන් එහෙකදී ඔබ නැවතුනේ. අතර වැදියක් නැහැ. ඒක හරියට දැන් මම අද මේ මොහොත මේක පටන් ගන්න ඉස්සෙල්ලා මේ ඉන්ටර්නෙට් එකෙන් ආපු කෙනෙකුට මම කිව්වේ. ඒක හරියට දන්වැලේ පුරුකක්. එකට දන්වැලක් බැඳිලා තියෙනවනේ. මේක ඉවර වෙන්නේ මේක පටන් අරගෙන ගන්නකොටම තමයි මේක ඉවර වෙන්නේ. දැන් එක රූපයකින් තවත් අනිත් රූපයට ඒක ලින්ක් වෙනවා ඩග්ගා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම සිත් පරම්පරාව. රූපය කියන එක වෙනස් වුණාට අර සිත් පරම්පරාව කියන එක අරන් එනවා ඉස්සරහට. එකම සිතක් නෙමෙයි සිත් පරම්පරාව. හොඳම උදාහරණය තමයි පුංචි කාලේ දන්වැල් හැදුවා මතකද වෙසක් එක. සවුකොළ වලින් දන්වැල් හැදුවේ රවුම් හදලා. එතකොට ඒකේ රතු පාට කොටසක් තියෙනවා. අපි දානවා මේ පුරු 10ක් විතර රතු පාට. ඊට පස්සේ ආයේ නිල් පාටින් දානවා. ඔන්න ඔය ගැන හිතලා බලන්න. අද රතු පාටින් දාපු ටික තමයි මනුස්සයා. වශයෙන් ඉපදිච්ච කාලේ. එතකොට දැන් මනුස්ස සංකාර තමයි දැන් මේ වඩන්නේ. මනුස්සයා වශයෙන් දැන් අර තියෙන මේ අර ඒ තිබිච්ච සිතුවිලි තමයි දැන් මේ එන්නේ. සිත් හතගත්තේ ඒවා. එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඔබට හිතක් නැතුව ජීවත් වෙන එකම මොහොතක්වත් නැහැ. ඔබ හිතක් නැතුව ජීවත් වෙන එක මොහොතක්වත් නැහැ. හැම මොහොතේම ඔබ නිින්දනොත් ඔබට හිත තියෙන කියන එක වැඩ කරනවා. එතකොට එහෙම පුරුකෙන් පුරුකට ඇවිල්ලා දැන් ඔබ රතු පාටකේ අන්තිම පුරුකට ආවා. ඒ කියන්නේ දැන් ඔබ මැරෙන්න ළඟයි. අර රතු පාටකේ අන්තිම පුරුක තමයි ඔබගේ අවසාන සිත. හැබැයි මේ අවසාන සිත බැඳිලා තියෙනවා නිල් පාටකේ පළවෙනි පුරුකට. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ චුති සිත්තිය ප්‍රතිසන්දිය වෙනවා. අවසාන සිත තමයි ඊළඟ භවයේ මොකද කියන්නේ? ආරම්භක සිත වෙන්නේ. ඒ නිසා අවසාන මොහොතේ ඔබ කොච්චර පින් කරගෙන ආවත් අවසාන හිතේදී ඔබට පාපයක් මතක් වෙනවා. ඒක හා බැඳිච්ච එකක් තමයි ප්‍රතිසන්දි සිත. ඒක නිසා ඔබට පාපකාරී භවයක් තමයි සකස් වෙන්නේ. ඊට අපි දැන් ඔන්න ආවද ඔන්න එකපාරට පාපකාරී දෙයක් මතක් වුණා බල්ලෙක් වුණා. අන්න නිල් පාටක පටන් ගත්තා. හැබැයි මේ ටික එකට දැන් ඈඳිලා තියෙනවා. ඒ ඈඳිලා දැන් යනවා ආයි. දැන් යනවා අර බල්ලගේ හිත. කොහොම යනවා. ඒ ගිහිල්ලා ඔය ආයි බල්ලගේ හිත. ඔය බල්ලෙක් වුණා කියලා කියන්නේ ආයි ලේසියෙන් මිනිස්සෙක් වෙන්නේ නැහැ. තිරසන් යෝනික ඉපදුනා කියලා කියන්නේ ආයි ලේසියෙන් මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඔය බල්ලට වැඩෙනවද පිළිදිරි නෑ. නේද? අහම්මෙන් කර්මයේ ඉවර වෙනකම් ඉන්නවනේ ජොක් කරගන්න. ඉතින් ඔව් ගිහිල්ලා යම් දවසක නැවත වාරයක් ආයෙ රතු පාට එකක් එන්න පුළුවන්. එතකොට අර එකයි මේකයි එකට ජොයින් වෙලා අන්න අනිත් එක පටන්. එතකොට එකම හිතක් නෙමෙයි. දන්වැල් නෙතියි. එකම හිතක් කියලා දෙයක් නැහැ. නිරන්තරයෙන් වෙනස් වෙන චිත්ත පරම්පරාවක් තමයි තියෙන්නේ. මෙතනින් ආරකට පැන. ආයි යනවා. ඉතින් නිවන් දකින්නවා කියලා කියන්නේ මෙහෙම යනවා. අර රතු පාටෙන් ඉවර වෙන තැනදී ආයි නිල් පාටක පටන් ගන්න හේතු නැහැ. ඇයි? කිසි දෙයක් අල්ලගෙන නැහැ ලෝකෙ. කිසි දෙයක් අල්ලගෙන නැති නිසා තව එකක් පටන් ගන්න විදිහක්. අන්න නිවන් නැහැ. ආයෙ එතනින් එහාට යාමක් නැහැ. ඉතින් ඒක තමයි මේ අපි දැන් කරගන්න ඕනකම තියෙනවා. මේකීම් පාස්යෙන් අපිට ඒක තේරුම් කරලා දුන්නාට ඒ දුන්නදී හිතන මේ අහම්බෙන් වෙන්න බැරි නිවන්. يعني මුකුත් නෑ ඒක එහෙම වෙන්න බෑනේ. මොකද හිතන්න නැති වෙලාවක උක වෙනවා කියලා හිතන්න බෑනේ. නෑ. හිතන්න නැති වෙලාවක මෙහිමයි. ඇත්තට තව පොඩ්ඩක් මේක වැඩිපුර විග්‍රහ කරගන්න. මේ බොහොම වටින දෙයක් දැන් මේ කියන්නේ. නිවන් දකින්න කියන්නේ මොකක්ද? දැන් අර එක
මේ කෙනෙක් ඇහුවා කොහේද ප්‍රශ්නයක්? මේ රටේ ඉන්න කෙනෙක්. සියලු කෙලෙස් ප්‍රහාණය කරන්නට. ඒක බැඳීමක් නැති වෙනවා. එතකොට අවසානයේ සිත කිසි දෙයක් කෙරෙහි බැඳීමක් නැහැ. ආශාවක් නැහැ. ඒක ප්‍රහාණය කරලා. එතනදී නිවන අවබෝධය ලබාගත්තා කියන්නේ. ඔව්. ඔබ තව ටිකක් විග්‍රහ කරගන්න මේ විදිහට. දැන් පටිච්චසමුප්පාදය කියන එක ගත්තාම භවයක් කියන එක සකස් වෙන්න හේතුවක් තියෙනවා. මොකද භවය තමයි ජාතිය සකස් කරන්නේ. දැන් ඔබ ඉන්නේ මනුස්ස ජාතිය. මනුස්ස ජාතියක් ලබන්න හේතුව තමයි කාම භවය. කාම භවයක් ලැබුවාම ඒ කාම භවයට කාම ලෝක 11ක් තියෙනවා. මනුස්ස ලෝකේ 4 අපායයි දිව්‍ය ලෝක 6යි. ඔබට උරුම කාම භවයක් නම් ඔය 11න් ඕනේ මේක උප්පත්තිය ලබන්න පුළුවන්. ඔය 11න් ඕනේ මේක උප්පත්තිය ලබද්දී ඔබ කරපු කර්ම ටික සකස් වෙනවා ගානට එතනට ඇවිල්ලා. ඒ භවය කියන තැන තමයි ඔබේ කර්ම තියෙන්නේ. කරපුවා. කාම භවයක් සකස් වෙනකොට අර කර්මය ඇවිල්ලා එතනින් තීරණය වෙනවා ඔබ දෙවි කෙනෙක්ද වෙන්නේ, මනුස්සයෙක්ද වෙන්නේ, බල්ලෙක්ද වෙන්නේ, පෙරේතයෙක්ද වෙන්නේ, අවි කියන යනවාද කියලා. ඒක තීරණය කරන කර්ම. හැබැයි ඔය භවයට හේතුවක් තියෙනවා. මෙන්න මේක හරියම වැදගත්. භවයට හේතුවක් තියෙනවා. භවයට තියෙන හේතුව තමයි උපාදානය. උපාදානය කියලා කියන්නේ තදින් බැඳිලා යාම. ඒකත් මොකක් හරි දෙයක් එක තදින්ම හිත බැඳිලා යාම තමයි උපාදානය කියන්නේ. දැන් අපි උපාදාන කරගෙන ඉන්නේ කාමය. ඇස කන නාසය දිව ශරීරය කියන ශරීරය මනස කියන ඔය හය නැති වුණා ඔබගේ ජීවිතේ ඔබට වැඩක් තියෙනවා. ඔබට මනසකුත් නැහැ. දැන් ඔක්කොම ටික හදිලා මනසවත් තියනවා නම් අර දැකපු ටික ගැන හිතේ තියෙන්න පුළුවන් නේද? දැන් මනසකුත් නැහැ. ඒකත් මන්ද බුද්ධි කියලා. ඇස් දෙකක් නැහැ, කන් දෙකක් නැහැ. මේ ඇන්නට දැනෙන්නේ නැහැ. ඈ? දැන් වැඩක් තියෙනවද? නැහැ. එහෙනම් අපිට වැඩක් තියෙන්නේ ওই ටික පළ දින වෙලාවටනේ. ඒ කියන්නේ අපි කාමයේ උපාදාන කරගෙන තමයි ඉන්නේ. මේ ගත වෙන හැම තත්පරෙම අපිට කාමය තමයි අපිට ඕනේ. කාමයේ උමනා වෙච්ච නැති අවස්ථාවක් තියෙනවද ඔබේ ජීවිතේ කොහොමද? කාමය කියලා කියන්නේ සෙක්ස් නෙමෙයි පින්වතුනි. ඇස කන නාසය දිව ශරීරය මනස. කියන ඡදේන්ද්‍රයන් පිනවන එක තමයි කාමය කියන්නේ. රූප ධානය. ඔව් අපි කාමය ගැන කතා කරන්නේ. හරි? එතකොට දැන් කාමය ගැන කාමයට තමයි උපාදාන වෙලා ඉන්නේ. තව පිටසක් ඉන්නවා රූපයට උපාදාන වෙච්ච අය. මැටි ගුලියක් දිහා බලාගෙන, පහන් දැල්ලක් දිහා බලාගෙන, වතුර ටිකක් දිහා බලාගෙන අරගෙන පටවි 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 කියලා සිහි කරනවා අරගෙන දිහා බලාගෙන. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ මනස ඒකාග්‍ර වෙනවා අර පටවි ධාතුවේ. ඒක නිරන්තරයෙන් ඒකාග්‍ර වේගෙන යනකොට ඒගොල්ලන්ගේ ඒ හිත ධානය හිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තදින් ඒකට බැඳිලා ගිය හිතක් බවට පත් වෙනවා. ඒපත් වෙනකොට අර එතරම් දිවිච්ච කාමය යටපත් වෙනවා. නැති වෙනව නෙමෙයි. කාමේ නැති වෙනව නෙමෙයි. කාමේ යටපත් වෙනවා. අර අලු යට හැංගිවිච්ච ගිනි පුපුර වගේ කාමය තියෙනවා. ඒක නිසා තමයි අපි හිමාලයේ භාවනා කරන ආම්දුරු කැලේ නාරලතා මල් බිඳනකොට දැහන් බිඳනවා කියන්නේ. අර යටපත් කළා නේද? ඒක බුදුදහමට සම්පූර්ණ වෙනස් දෙයක්. බුදුදහම යටපත් කිරින්නේ නැහැ. අයින් කිරින්නේ තියෙන්නේ. ඒක තමයි මම එන්නම් තව. එතකොට දැන් මේක යටපත් කරලා ඉන්නේ. ඉඳලා හැබැයි අර මනස දැන් ඒකාග්‍ර කරලා තියෙනවා මොකටද? රූපේ. දැන් එයා එතකොට උපාදාන කරගෙන ඉන්නේ මොකද්ද? රූපය. රූපයක් එක්ක තමයි තදින් හිඳ බැඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඒතර කාමේ නැහැ. රූපයක් තියෙනවා. අන්න එයා උපාදාන කරලා තියෙනකොට මොකද්ද? රූපය. තව පිරිසක් ඉන්නවා. එයා රූපයක් එපා කියලා අරූපය උපාදාන කරගෙන ඉන්නවා. අරූපය කියලා කියන්නේ හිස් අහස. ආකාශයේ උපාදාන කරනවා. ආකාශය දිහා බලාගෙන ආකාශය මෙනෙහි කරනවා. හිස් බව. ඊළඟ විඥානයේ දිහා බලාගෙන විඥානය මෙනෙහි කරනවා. විඥානයේ රූපයක් නැහැ. නේද? හිත කියන රූපයක් නැහැ. ඒක මෙනෙහි කරනවා. දැන් නේව සංඥා නා සංඥායතනෙ කියලා එකක් තියෙනවා. ඒතර නේව සංඥාව නා සංඥායතනෙ කියලා කියන්නේ සංඥාවක් ඇති වෙනවා නැති වෙනවා ස්වභාවයෙන් බලනවා. බලන එකක් තියෙනවා. එතකොට ආකාශය දිහා බලයි. එතන ආකාශය මෙනෙහි කරනවා. එතන හිස් බව. අර රූපයත් එපා කියලා අයින් කරලා. හැබැයි අර හිස් බවට හිත තියලා තියෙනවා. විඥාණයට හිත තියලා තියෙනවා. සංඥා ඇතිවීම නැතිවීමට හිත තියලා තියෙනවා. එතකොට ඔය විදිහට ඒවට හිත තියලා ඉන්නකොට එතන අරූපයට තමයි හිත තියලා තියෙන්නේ. එහෙනම් දැන් යා උපාදාන කරගෙන ඉන්නේ මොකක්ද? අරූපය. හැබැයි අපි නිකන් කූඩැල්ලෝ වගේ. මොකක් හරි උපාදාන කරගන්නවා නැත්තම් ඉන්න බෑ අපිට. ඕක තමයි තියෙන ගැටලුව.
මොකක් හරි එකක් උපාදාන කරගෙන ඉන්නේ. මේ ලෝකේ සැරිසරන හැම සත්වයාම ඔය තුනෙන් එකක් උපාදාන කරගෙන ඉන්නේ. කට්ටියක් කාමයේ උපාදාන කරගෙන ඉන්නවා. කට්ටියක් රූපේ උපාදාන කරගෙන ඉන්නවා. කට්ටියක් අරූපේ උපාදාන කරගෙන ඉන්නවා. යමක් උපාදාන කරගත්තොත් ඒකට ඒ කාන්තේම භවයක් සකස් වෙනවාමයි. ඒක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. යම් කිසි කෙනෙකුට භවයක් සකස් වුණොත් ඒ භවය හා බැඳිලා කර්මයක් එතනට ඇවිල්ලා ජාතියක් සකස් වෙනවාමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. බුදුදහමේ හරය කියන්නේ ඔන්න ඔය භව නිරෝධය. ඔය භවයක් ඇති වෙන එක නවත්ත ගන්න තමයි හදන්නේ. පින් කිරීම තුළ අපි තවත් භව නිර්මාණය කරන්නේ. ඔව්. පින් කිරීම තුළ තවත් භවය නිර්මාණය කරන එක හොඳයි. පව් කරලා භව නිර්මාණය කරගන්න වඩා. ඒක නිසා පින් කරන එක හොඳයි. කුසල් කරන එක ඊට වඩා හොඳයි. ඒ කියන්නේ මේකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන එක ඊට වඩා හොඳයි. පින් කරන දෙයක් නෙමෙයි. ඔව්. බෞද්ධ කියන අර්ථයේ තේරුම අරගත්තාම හරි. බුද්ධ කියලා කියන්නේ භවය උදුරා දමපු කියන අර්ථය. බුද්ධ. බෞද්ධ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් භවය උදුරලා දාන්න ඉදිරිපත් වුණා නම් අන්න එයා තමයි බෞද්ධයා. ඒ හැරෙන්නේ ඔය ඒකට තමයි පරමාර්ථ බෞද්ධත්වය කියලා කියන්නේ. අනිත් හැම එකක්ම සම්මුති බෞද්ධත්වය. ක්‍රිස්තියානිකයා, මුස්ලිම් ආගමිකයා, හින්දු ආගමිකයා සහ බෞද්ධයා වෙනස් වෙන්නේ. ඔය හතර දෙනාම පින් කරනවා. ඔය හතර දෙනාම දන් දෙනවා. හින්දු ආගමේ අතරන් දන් දෙන්නේ නැහැ කවුරුත්. ඕනෙම මේ හින්දු දේවස්ථානයකට ගිහලා බලන්න 24/7 කන්න දෙනවා මේක. එනයි. එන හැමෝම මොනවා හරි හාල් මිටියක් ගෙනත් දානවා, පරිපු මිටියක් ගෙනත් දානවා, සල්ලි දානවා ඔක්කොම පුළුවන් තරම් දන් දෙන මිනිස්සු. ඒක නෙමෙයි බෞද්ධත්වය කියන්නේ. යා ඔබට බෞද්ධයෙක් වෙන්න ඕන නම් පරමාර්ථ බෞද්ධයෙක් වෙන්න ඕන නම් කළ දේ තමයි අන්නර භවය උදුරලා දාන කැමැත්ත ඇති කරගන්න. ඒක කළ යුතු දෙයනේ කියන එක නෙමෙයි ධර්මය අවබෝධ වෙනකොට තමන්ට හිතෙන දෙයක් ඒක. අන්න එතනට අපි එමු මේ විවේකයෙන් පස්සේ. ඔව්. මේකනේ ඒ අයට තමයි කියන්නේ ඒතකොට ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සයා නෙමෙයි. නෑ මනුස්ස ස්වභාවය තමයි තියෙන්නේ. දැන් දෙවි කෙනෙක් ගත්තාම මේ දෙවියන්ටත් තියෙන මිනිස්යාගේ ස්වභාවයයි. ඊළඟට බ්‍රහ්මයෙක් ගත්තාම බ්‍රහ්මයන්ටත් තියෙන මනුස්ස ස්වභාවයමයි. ඔය බ්‍රහ්මයෝ කියලා කියන්නේ රැවුල් වවාගෙන ජටා දනගෙන ඉන්න જાතියක් නෙමෙයි. ඔය Hindu ආගමේ තියෙන එක එක දේවල් වලදී බ්‍රහ්මයන්ව පෙන්නන්නේ නිකන් මේ රැවුල වවාගෙන මේ භාවනා කරගෙන ඉන්න ස්වභාවයක්. එහෙම එකක් නෙමෙයි බ්‍රහ්මයා. බ්‍රහ්මයා කියන්නේ දෙවියන්ට වඩා මහා ඉර්ධිමත් ආලෝකයක් ශරීරයෙන් නිකුත් වෙන ලස්සන කෙනෙක්. මනුස්සයාගේ ස්වභාවයමයි තියෙන්නේ. ඔබ දෙවි කෙනෙක්ව දර්ශනය වුණා නම් කවදා හරි දවසක දෙවියන්ට තියෙන මනුස්සයාගේම ස්වභාවය. හැබැයි හරීම ලස්සනයි. ඇඟෙන් කාන්තිය නිකුත් වෙනවා. ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් අර බ්‍රහ්ම කියන කොටාසයට කාමය කියන දේ හිතුන නැති නිසා ඒ කාමය කියන එක නැතුවනේ ඉපදුනේ. ඉතින් කාමයේ නැතුව ඉපදෙච්ච නිසා ඒ අයට අර ලිංගික අවයව වල අවශ්‍යතාවයක් නැති නිසා ඒක ඒගොල්ලන්ට පහළ වෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක්වත් නැහැ. ඔව්. ඔව්. ඔව් මොකද මේකයි දැන් ඉන්නේ දැන් මිනිස්සයා කියන්නේ ඇත්තටම අති පහත් වූ කොටාසයක්. නමුත් ඒ කාලේ පළවෙනි දතු වෙච්ච මිනිස්සයා කියන කෙනා බොහොම ශ්‍රේෂ්ඨ කොටාසයක්. ඒ ශ්‍රේෂ්ඨත්වය නිසා තමයි ඒ අයට සමාදහමෙන් උරුමුනේ මේ දේවල්. නමුත් දැන් ඉන්න මිනිස්සයාට මේ හැමදේම නැති වෙගෙන යන්නේ. දැන් අපි මිනිස්සයා විදියට දකින්නේ බොහොම පිරිහිච්ච ස්වභාවයක්.
ඔව් මෙහෙමයි. නෑ අර නෑ ඕක මෙහෙමයි දකින්න ඕනේ. දැන් අර මේ බ්‍රහ්ම කියන කොටසේ මෙහෙට ආපු පිරිස තුල අර කාන්තා කියන ලක්ෂණ නෙමෙයි තිබුණේ. ඒ අයට තිබුණේ අර පිරිමි මනුස්ස ලක්ෂණ තමයි ඒ අයගේ තිබුණේ. ඒ අය ඔව් මෙහෙමයි. ඔව් එතන ලිංග ભેදයක් නැහැ. ඔතන දැන් හිතන්න එපා මේ සම්පූර්ණ මේ වෙනස් වූ මනුස්ස කොටාසයක් කියලා. එතන ලිංග ભેදයක් නැති වුණාට ඔයා මෙහෙම හිතන්න ලිංගයක් නැති මිනිස්සෙක් මේ පිරිමියෙක්. එතකොට පිරිමියා කියන කෙනා පිරිමියා වෙන්නේ ලිංගික අවයව වලින් නෙමෙයිනේ. තමන්ගේ තියෙන ගති ලක්ෂණ වලින්. මේකයි පිරිමියා කියන කෙනා පිරිමියා කියලා හඳුන්වන්නේ දැන් කාලේ ලිංගික අවයව වලින්. නමුත් ස්වභාවිකව පිරිමියා කියන එක හැඳින්වෙන්නේ ඒ තියෙන ගති ලක්ෂණ වලින්. අර බ්‍රහ්මයන්ට පිරිමින්ගේ ගති ලක්ෂණ තමයි තියෙන්නේ. හැබැයි පිරිමින්ට වඩා ඒ කියන්නේ දැන් පිරිමියා කියන කෙනාට ඒ කියන්නේ මනුස්ස කියන වඩා පොඩ්ඩක් උසස් වූ මනසක් තිබිච්ච පිරිසක්. නමුත් ඒක ටික ටික අඩු වෙලා ඉතින් ගිහිලා තමයි අද මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ අපිට. දැන් අද මේ තියෙන தත්ත්වයක් එක්ක සංසන්දනය කරන්න එපා ඒ කාලේ. දැන් අද අපි සම්මුති වශයෙන් මිනිස්සයා කියලා කෙනෙක් ගන්නවනේ. අන්න එයයි එයත් ඒ මනුස්ස ස්වභාවයත් එක්ක අරගෝල්ලන්ව සංසන්දනය කරන්න යන්න එපා. නෑ ඔතන මෙහෙමයි කාන්තා ස්වභාවයේ තියෙන කාන්තාව කියන ස්වභාවය ගැන හිතලා බලන්න. ඒක මම කියන්නේ මේ කාන්තාව කියන කෙනා පහත් කියන එම අර්ථයක් නෙමෙයි. එතන කාන්තාව කියන ස්වභාවය කියන්නේ හරිම මේ හැම දෙයක්ම බොහොම ආසාවෙන් මේ අල්ලගන්න ස්වභාවයක් තියෙනවා කාන්තාවගේ පිරිමියට වඩා. එතකොට අන්නේ ස්වභාවය ගත්ත අර කොටස් ඒ ආපු ඒ අර ආදිකල්පිත බ්‍රහ්මයෝ ඒ කොට එහෙම ගත්ත අය තමයි කාන්තාව වෙලා ඉපදුනේ. හැබැයි ඒවත් ඕපපාතිකව තමයි ඒ උප්පත්ති සිද්ධ වුනේ. එතකොට අනිත් අය ඒ පිරිමි වශයෙන් හිටියා. ඒ අය ඉපදිලා ගිහලා ආයේ ඒ විදිහටම හටගත්තා. ඉතින් අර කාන්තාව කියන කොටසත් ඇති වුණා. ඒ ඇති වෙලා ඒ අය අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති වෙන්න ගන්නකොට ඒ අවශ්‍යතාවයට තමයි අර ලිංගික අවයව පහළ වෙන්න ගත්තේ දෙන්නටම. එතන පළවෙනිට ඇති වෙච්ච කාන්තාවට සමහර ලිංගික අවයව තියෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් අර කාන්තා ස්වභාවයෙන් යුක්ත අය තමයි ඉපදුනේ. දැන් ඕක දැන් අපි හරියට විග්‍රහ කරගෙන යනවා නම් සමහර විට පළවෙනිට ඇති වෙච්ච කාන්තාවට පියවුරු කියන දෙක නැති වෙන්න පුළුවන්. මොකද පියවුරු කියන එක ඇති උනේ දරුවන්ට කිරි දෙන්න. එතකොට දරුවෝ Tamanට මව කුසෙන් උපදින්නේ නැත්නම් දරුවෝ උපදින්නේ උපපාතිකව නම් පියවුරු වලින් ඇති වැඩක් නැහැ. ඒක නිසා ඒ අය පියවුරු රහිතව තමයි උපදින්නේ. පියවුරු නැතුව. නමුත් කාලයක් ගිහිල්ලා අර විදිහට ණය පියව ගන්න ඕනි වුණාම අර මව කුසට බහගත්තා නෑනේ. අන්න එතකොට ඒ මව කුසට බහගත්ත කෙනා පොඩි කෙනෙක් විතර උපදිනකොට එයාව පෝෂණය කරන්න අන්න අර ඒ විදිහට අර අවයව සකස් වෙන්න පටන් ගන්නවා. නෑ නේද ඒ කාලේ ඕපපාතික උප්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැනේ මිනිස්සෙකුට. එහෙම සිද්ධ වෙනවා කෝටි ප්‍රකෝටියකින් එක් වතාවක්.
ඒකත් හැබැයි ඕපපාතිකව නෙමෙයි සිද්ධ වෙන්නේ. මඩක වගේ තැනක තමයි උපදින්නේ. හොඳ මොකද දැන් මේ අපි මේ කතා කරන ආදිකල්පිත බ්‍රහ්මයෝ හිටියේ මේ දැන් මේ බුදුහාමුදුරුවෝ උපදින්න අවුරුදු මේ ප්‍රකෝටි ගානකට එහා. අපේ බුදුහාමුදුරුවෝ උපදින්න තව බුදුවරු 4 දෙනෙක් ඉපදිලානේ අපේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ. ඒ බුදුරු 4 දෙනාට ඉස්සෙල්ලා ඉඳලා තමයි මේක තියෙන්නේ. මේ මහා භද්‍ර කල්පේ පටන් ගත්ත දවසේ ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතන මේ අවුරුදු බිලියන් ට්‍රිලියන් ගාණක් එහා එකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. නෑ මෙහෙමයි. නෑ ඔතන තියෙන මේකනේ. මනුස්සෙක් කියලා උපදිනවා නම් එයාට මව් කුසක් උරුම වෙනවනේ. දැන් මේ කාලේ මිනිස්සුෙකුට උපදින්න බෑ මනුස්ස මව් කුසක් නැතුව. නමුත් අර පළවෙනිම කාලේදී ඕපපාතිකව තමයි ඉපදුනේ. දැන් බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන්න ආවත් මව් කුසකින් තමයි උන්වහන්සේ උපදින්නේ. මොකද ඒක දැන් තියෙන ස්වභාවය. ඒක තේරුණා? දැන් මේ කාලේ උපදින්න කවුරු මේ ලෝකෙට උපදින්නවවත් ඒ අය උපදින්න ඕනේ මව් කුසකින්. නමුත් අර මුල්ම කාලේ මව් කුසක් ලෝකෙට හටගන්න ඉස්සෙල්ලා ඒ අය ඉපදුනේ ඕපපාතික. හැබැයි අර මනුස්ස වශයෙන් තමයි හැබැයි ඉපදුනේ බ්‍රහ්මයෝ නෙමෙයි. කාමයේ උපාදාන කරගෙන කාමයට එක්ක උපදින්න හිටපු කොට විරසක් තමයි ඉපදුනේ. ඉතින් ඒ අය ඕපපාතිකව ඉපදුනා. පස්සේ මව් කුසක් හටගත්තා. ওই විදිහට ඉතින් ඉස්සරහට ආවා. අපේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකොට ඕවා සිද්ධ වෙලා අවුරුදු බිලියන් ගාණක් ගිහිල්ලා. අපේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකොට ලෝකේ හරි දියුණුවේ. ඔය කියන කාලට වඩා. ඉතින් ඒ වෙනකොට මේ මිනිස්සු සත්තු මරමරු දෙවියන්ට බිලි දීපු එහෙම අවස්ථාවල් තිබිච්ච කාලෙකනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ. ඒ කියන්නේ සමාජය සම්පූර්ණයෙන්ම දූෂණය වෙච්ච කාලෙක. මට මේ ඇහුන්නේ ආයි කියන්නේ මේකයි එතනදී තථාගතයන් වහන්සේ අන්දනවතාලේ මොකද දැන් වගේ මේ විටමින් ಜಾති හොයාගෙන යකඩ අඩංගු ආහාර මේකය කියලා ඉතින් එහෙම අවස්ථාවක් උන්වහන්සේලාට නැහැනේ. ඉතින් ජීවක වෛද්‍යවරයා කිව්වහම මේ ඇඟට ලේ අඩුකම නිසායි මේක හැදෙන්නේ කියලා, හැදිලා තියෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේ අනුදැනවදාරලා තියෙනවා එහෙම අසනීපයක් උදෙසා තමන්ගේ කුළුපගම දායක නිවසේකින් ඒක ලබා ගන්නට මේ අවඩක් නැහැ කියලා. ඉතින් ඒකෙන් කියන්නේ නැහැ උන්වහන්සේ නෑ කියලා සතෙක්ගෙන් මස් කාපන් කියලා කියනවා කියලා. හරි ඒකට අදාළ දෙයක් බෙහෙතක් වශයෙන්. ඒ විතරක් නෙමෙයි තව කියලා තියෙනවා ඔය මේ යම් මනුස්ස දෝෂවලට මේ විවිධ දේවල් කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ මේ ත්‍රිපිටකේ. ඉතින් ඒවට බෙහෙතක් විදියට ආහාර විදියට නෙමෙයි බෙහෙතක් විදියට පාවිච්චි කරන්න කියන ඒ දේවල්. බුදුහාමුදුරුවෝ බෙහෙත් කාණ්ඩක් දීලා තියෙනවා දැන් ඒක බෙහෙතක් දීලා තියෙනවා අරලු අරගෙන ගව මුත්‍රාවල දාලා පොළොවට වලලා තියලා යම් දවස් ගානක් ගිහිල්ලා ඉවරලා දවස් 7ක් කොහෙද ගිහිල්ලා ඒක අරගෙන බොන්න කියලා. තෙම්ම මාරු ඔක්කොටම හොඳයි කියලා. ඔව්. පූති මුජ්ජ බේසත්තේ කියලා කියන්නේ ඒකට. ඉතින් එහෙම දේවල් බුදුහාමුදුරුවෝ අඳුරන වදාarලා තියෙනවා. ඉතින් අර
යකඩ අවශ්‍යයි ඒක නිසා ඒකට ඉතින් එහෙම කියලා එකක් ඉතින් උන්වහන්සේලාට නෑනේ ඉතින් උන්වහන්සේලාගේ පරමාර්ථයක් තිබුණා ඒ පරමාර්ථය කරගන්න ගමන් තමයි උන්වහන්සේලා ශරීරය ගැන මොනම හරි මේක ඇදගෙන ආවේ ඉස්සරහට අහන්න ඉතින් මාගාව තියෙන දැනුම කොච්චරයිද කියලා මමවත් දන්නේ නැහැ ඉතින්. අපි ඉතින් කතා කරගෙන යනකොට ඉතින් පෙර නොයසු විරු ධර්මයන් කතා කරනවා. දෙන්න උත්තර. ඒක ධර්ම සමාධියක් තමයි. අන්න හරි. එහෙම හිතාගත්තා නම් හරි ඒක. ඔය ප්‍රශ්න තමයි අපිට අහන්නේ හැමතිස්සෙම. නෑ අපි ඒක මේ විදිහට හිතාගමු. සතාගතයන් වහන්සේගේ ධර්මය කියන එක හරිම ආශ්චර්යයි. ඉතින් සංසාරගතව යම්කිසි පුරුද්දක් වශයෙන් අරගෙන ආපු දෙයක් තියෙනවනේ. ඉතින් තථාගත ධර්මය ඇහෙනකොට ඒ සංසාරගත පුරුද්ද ඉතින් මේ ලියලා එනවා ඉස්සරහට. ඒ ඉස්සරහට ආවට පස්සේ ඉතින් තමන් මේිට පෙර අහලා නැති දේවල් තියෙනවා නම් ඒව වුණත් ඉතින් අනිත් එක තව දෙයක් තියෙනවා දහම් සමාධිය. ඒ දහම් සමාධියටපත් වුණාට පස්සේ මේිට පෙර දේශනා නොකරපු මේිට පෙර අහලවත් නැති දේවල් ඉතින් ඒ වෙලාවේදී මනසට ඇවිල්ලා ඒක ශ්‍රාවකයන්ට ඉතින් කියනවා ඉතින් ඒක එක්තරා ස්වභාවයක් එක්තරා සමාධි ස්වභාවයක් දහම් සමාධිය ඉතින් ඔව් ඒක දැන් මං කියන ඒවා මයින් ඇහුවොත් එහෙම කොයි සූත්‍රයේද තිබ්බේ කියලා ඒක මට කියන්න බෑ. නමුත් සූත්‍රයක කොහේ හරි හෙව්වොත් තියෙනවා. මොකද නැත්තම් මට බුදු දහම කියන එක ක්‍රියේට් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? සාමාන්‍ය මිනිස්සෙක් ඉතින් පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්නේ දහම් සමාධිය Tamanට ලැබෙනකොට ගොඩාක් දේවල් අවබෝධ වෙයි. ඒ වගේම ඉතින් තව නිවන ගැන තියෙන ප්‍රශ්න තියෙන ඒවා යොමු කරන්න. එතකොට ඒවා निराකරණය කරගෙන කොහොම හරි නිවන් දකින්න උත්සාහ කරන එකයි අපි කරන්න ඕනේ. අද මේ වෙන ප්‍රශ්නයක් ආපු නිසා තමයි මේ ආදිකල්පිත බ්‍රහ්මයෝ ගැන කතා කළේ. නැත්නම් ඉතින් ඒක ඇති වැඩක් නැහැ. නේද? බ්‍රහ්මයා කොහොම ආවත් අපි කරගත්තොත් අපිට නේද? ඒක නිසා මේ ඊළඟ දැන් මේ ඉස්සරහට යන ටික පුළුවන් තරම් නිවන අරමුණු කරගෙන අහන්න. නිවන් දැකීම තමයි අපේ පළමු අභිමතාර්ථය වෙන්න ඕනේ. එතකොට අපි අර කතා කරගෙන ඊයේ දේ මම පොඩ්ඩක් නැවත කියන්න. එතන බුදුදහමේ තියෙන මූලිකම හරය තමයි මේ භව නිරෝධය කියන්නේ. සංඥා නිරෝධය නෙමෙයි. යම් පිටසක් හිතන් ඉන්නවා සංඥා නිරෝධයයි නිවන කියන්නේ. සංඥා නිරෝධය කියලා කියන්නේ කිසි දෙයක් හිතන්න නැතුව ඉන්නේ. දැන් ඔකට හිතන්න බලන්න හරියට දැන් මේ වැල කැඩෙනවනේ කිසි දෙයක් හිතන්න නැතුව ඉන්න. එහෙනම් මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා කිසිවක් හිතන්න නැතුව හිටියනම් හරිනේ කියන්නේ. මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා ඔබ කිසිවක් හිතන්න නැතුව හිටියනම් ඔබ ගිහිල්ලා උපදිනවා එක තැනක. ඒ තැනට කියන්නේ මොකද්ද? අසඤ්ඤතස්ස කියන බ්‍රහ්ම ලෝකය. අසඤ්ඤතස්ස කියන බ්‍රහ්ම ලෝකේ කඳක් විතරයි තියෙන හිතක් නෑ. කයක් විතරයි තියෙන හිතක් නෑ. නිකන් අර නිින්දෙන් ඇහැරිච්ච එකෙක් වගේ එහෙ ගිහිල්ලා ඉපදිච්ච එක එහෙ චුත වෙලා ඉල්ලා මනුස්ස ලෝකෙ උපදිනවා මොනවද මේ කියලා මතක නෑ. දැන් ඔබ පාරේ ගියා යනකොට බස් එකක් ආවා වගේ නැන්න ඊට පස්සේ අද්ද කරලා බලනකොට අම්මලා ඉන්න ඉස්පිරිතාලේ ඇඳක් මුඩි ඉන්න අම්මලා ඉන්න වටේ. එතනින් ඉහළ විතර යන මුකුත් මතක නැහැ. අන්න ඒ වගේ දෙයක්. මේ මැරෙන වෙලාවේ එහෙම තියෙනවා අසංජ දස කියන භාවනා ක්‍රමයක් තියෙනවා හින්දුන්ගේ. ඕක අද අරගෙන ඇවිල්ලා ලංකාවේ බෞද්ධ කියලා කියා ගන්න සමහර පිරිස් කියනවා මේක තමයි නිවන කියලා ඒගොල්ලෝ ඒක වඩනවා. කිසි දෙයක් හිතන්න නැතුව ඉන්නේ.
ඒක නෙමෙයි පින්වතුනි මේ අප මේ නිවන කියලා කියන්නේ. ඒකට කියන්නේ සංඥා නිරෝධය. සංඥා නිරෝධය නෙමෙයි නිවන කියන්නේ. නිවන කියලා කියන්නේ භව නිරෝධය. නිරෝධය මේ නිරෝධය කියලා කියන්නේ අපේ හිත අහලා තියෙන නේද වචන රෝන්දේ ගහනවා කියන්නේ. රෝන්දේ ගහනවා කියන්නේ සැරිසරනවට. භවත්‍රයේ සැරිසරනවා අපේ හිත. ඔන්න ඔය භවත්‍රයේ සැරිසරන හිත භවත්‍රයේ සැරිසරීම නතර කරගන්න එක තමයි භව නිරෝධය කියලා කියන්නේ. අර රෝන්දේ ගහන එක නැති කරගන්න එක තමයි නිරෝධය කියන්නේ. එතකොට ඒක භව නිරෝධය කියන එක තමයි නිවන කියන්නේ. යම් කිසි කෙනෙක් භවය නිරෝධ කළා නම් ඒකාන්තයෙන්ම જાතියක් නැහැ. එතකොට භවය නිරෝධ කරගන්න නම් එක්ක එයාගේ කාම භවය, රූප භවය, අරූප භවය කියන තුන එයා නිරෝධ කරගන්න. ඒක නිරෝධ කරගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? කාම, රූප, අරූප කියන තුන උපාදාන කරගන්න නැතුව ඉන්න ඕනේ. තමන්ට කාමයක් උපාදාන වුණොත් භවයක් සකස් වෙන කාම භවය. ඒ කාම භවය නිසා මොකක් හරි අර 11න් එහෙම උපදිනවා. රූපේ උපාදාන වෙලා හිටියනම් රූප භවයක් සකස් වෙනවා. අරූපේ උපාදාන වෙලා හිටියනම් අරූප භවයක් සකස් වෙනවා. ඒත් ඔය සංසාර චක්‍රය තමයි දැන් මේ යන්නේ. එහෙමනම් කරගන්න තියෙන මේ උපාදාන කරන එක නවත්ත ගන්න. එහෙනම් බලන්න අපි කොහොමද උපාදාන කරන එක නවත්ත ගන්නේ? යමක් අදින් බැඳිලා යන්න හේතුව මොකක්ද? යමකට ආස කිරීම, ඇලීම. ඒකට කියනවා තණ්හාව කියලා. ඒ තැන හාවීමට තමයි තණ්හාව කියන්නේ. තණ්හි හාවීම. ඒ තැන ඇලෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනි. මේ තණ්හාව කියන එක පුනර්භවය ඇති කරනවා. ඒ තැන ඇලෙනවා. ඒකට තමයි තණ්හාව කියලා කියන්නේ. ඕනෙ වෙහකට ඇලෙනවටක් ගන්න. ඒ අපේ හිතේ තියෙන ස්වභාවය. ඒකට ඇලුනහම ඒකත් එක්ක තදින් බැඳෙනවා. ඒකත් එක්ක තදින් බැඳිච්ච එකම මොකද වෙන්නේ? ඒකට දාලා භවය සකස්. ඒ භවය සකස් වුණාට පස්සේ උපත සකස්. උපත සකස් වුණාම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් ඇති වෙනේ ඔක්කොම ඇති වෙනවා. එතනින්. ඉතින් මේ දුක කියන එක නැති කරගන්න නම් කරන් දෙන එකම දේ තමයි භවය නිරෝධ කරගන්න. ඒ කියන්නේ අර උපාදාන කරලා තියෙන ඒවා අයින් කරගන්න. උපාදාන අයින් කරගන්න බෑ ලේසි. අද අපේ මිනිස්සු කරන්න හදන්නේ දුකට පිළියමක් කරන්න හදන්නේ. දුකට පිළියමක් කරන්න හදන්නේ. ඔබට පුළුවන් ද දුකට පිළියමක් කරන්න? දැන් හරකෙක් ඉන්නවා. ඔබ සදා බෞද්ධෙන් නම් අර හරකා ගැන හිතනකොට හිතන්න ඕන විදිහක් තියෙනවා. ඒ තමයි ඒ හරකා දුකෙන් ඉන්නේ. ඒ හරකා දුකකටපත් වෙලා ඉන්නේ. ඒ හරකාව දුකෙන් නිදහස් කරගන්නේ කොහොමද? ඒ හරකගේ දුක කියන එක නැති කරන්න බෑ. ඒ හරකාගේ දුකට හේතුව හොයලා බලලා ඒ හේතුව නිරුද්ධ කරලා දාන්න. ඒකයි කරන්න ඕනේ. හැම එකම දුක කියන එක නැති කරන්න බෑ කාටවත්. ඔබ කොහොමද දැන්? හරි. දැන් ඔය ඔහොම ඉඳගෙන ඉන්න එක දුකක් නෙමෙයිද? ඒ දුකක් නිසානේ ආයි ඊට පස්සේ මෙහෙම ඉන්න ටිකක් කළා යනකොට දැන් ඕක නැති කරන්න පුළුවන් දුක. ඒ දුක කියන එක අපිට නැති කරන්න බෑ නේද? බුදුහාමුදුරුවෝ දුක කියලා කිව්වේ නැති කරන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ නැති කරන්න කිව්වේ මොකද්ද? දුකට හේතු. දුක අවබෝධනය කරලා දුක තියෙන්නේ අවබෝධ කරගන්න. පිළිසිඳ දැනගන්න. පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ. මේ දුක පිළිසිඳ දැනගන්න. මේ දුක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න දුක දුකක් විදියට. හැබැයි ඔය දුක නැති කරන්න උත්සාහ කරන්න එපා. ඔය දුක ඔබට නැති කරන්න බෑ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. එක දුකක් ගන්න. මොකද්ද? පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක. ඔබ කොහොමද ඔක නැති කරන්නේ? තමන්ගේ පුතා මැරෙනවා. අම්මා මැරෙනවා. තාත්තා මැරෙනවා. අයියා මැරෙනවා. අක්කා මැරෙනවා. කොහොමද ඔක නැති කරන්නේ? පුළුවන්. අන්දන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් නැති කරන්න බෑ කවද එක්ක ඒ කියන්නේ. නැති කරන්න පුළුවන් මොකද? හේතුව. වීර්ය වඩලා අන්නේ දුක ඇති වෙන හේතුව හොයලා අන්න ඒක නිරුද්ධ කරනවා. ඒකයි බෞද්ධත්වයේ වෙනස. දෝමනස්සේ. හිතට ඇති වෙන දුක නැති කරන්න පුළුවන්. එක දවසක් ගත්තම මත හිතට මොන තරම් දුකක් ඇති වෙනවද ඒ දවස් ඇතුළත? ඔක නැති කරන්න පුළුවන්. බෑ. එහෙනම් කරන්න මොකද? ඒ දුකට හේතුව හොයන්න. ඔය හැම දුකකටම එක හේතුවක් තියෙනවා. ඒක තමයි මොකද්ද? තණ්හා. ඒ තණ්හාවි අපි ප්‍රියයි මනාපයි කියලා හිතාගන්න හැම දෙයකින්ම අපිට ගේන්නේ දුක. අපි යම් දෙයකට ප්‍රියයි නම් ඒ ප්‍රිය කරන දේ ඇතුලේ තමයි අපේ විනාශය තියෙන්නේ. බොහෝ විට අපි දුක නැති කරගන්න කියලා හැම අතේම දඟලලා එක එක උපක්‍රම යොදලා තවත් පැටලෙවිලි ගොඩකට මැදිහත් වෙන එකයි වෙන්නේ. ඒ දුකට බේත් කරන්නේ. මොකද හේතුව අපි උත්සාහ කරන්නේ මොකද්ද? මනුස්සයා කියන කෙනා උත්සාහ කරන්නේ දුකෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ දුක කියන එක අයින් කළා දාන්න. ඒකයි තථාගතයන් වහන්සේලා ලෝකෙ බිහි වෙනකම් මිනිස්සු දුකත් එක්ක ෆයිට් කරගෙන ඉන්නේ. මොකද මිනිසුන්ට අවබෝධයක් නැහැ. දුකට හේතුව කියන්නේ මොකද්ද? ඒක නිසා දුක කියන එක ඇති වෙනකොට ඒ දුකට පිළියම් යොදවද ඉන්නවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන ඉස්සෙල්ලා දෙසටක් මිත්‍යා දෘෂ්ටිකාගන් තිබුණේ. ඉතින් ඒවා හිටපු නායකයෝ ගිහියෝ නෙමෙයි. එයා පැවිදියයි.
මේ ගිහි ජීවිතේ මහා කරදර සහිතයි කියලා හිතලා ඒකෙන් අයින් වෙච්චා. ඒ කාලේ හිටියේ. ඒගොල්ලෝ හැදුවේ මොකද්ද? මේ දුක කියන එක නැති කරලා දාන විදිහට. ඒගොල්ලන්ට අවබෝධයක් තිබුණේ නැහැ. මේ දුක කියන එක නැති කරන්න බෑ. මේ දුකට හේතු හොයලා දුකට හේතු නැති කරා නම් ඉතින් ওই දුක නැති වෙලා යනවා කියන එක අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඒක තමයි චතුරාර්ය සත්‍ය කියලා බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙ පහළ කරලා දේශනා කරා. ඒක නිසා හැමදෙස්සෙම උත්සාහ කරන්න ඔය දුක කියන එකට පිළියම් හොයන්න නෙමෙයි. දැන් කරන්න දෙයක් නැහැ. ඔය පංච උපාදානස්කන්ධයක් ලැබිලානේ දැන් තියෙන්නේ. දැන් ඒක ප්‍රශ්නයක් අහලා දිනවා මම ඒකට මේකම උත්තරේ දෙන්න. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය අතර වෙනස මොකක්ද? පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය අතර වෙනසක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහක් තමයි අපි. ස්කන්ධ කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලාන්තරයෙන් තියෙන ඇති වෙච්ච ඇති වෙන්න තියෙන හැම දෙයකම තමයි ස්කන්ධ කියලා කියන්නේ. ගොඩවල්. ඒක රූපස්කන්ධය කියලා ගත්තාම රූපස්කන්ධය කියලා කියන්නේ ඔබ යම් දවසක ඇති වුණා නම් ඒ ඇති උනේ කාලේ කොච්චර කියලා කියන්නේ. ඒ දවසේ ඉඳලා ඔබ රූප වශයෙන් දැකපු දේවල් තියෙනවා. දැන් ඔබ රූප වශයෙන් දකින දේවල් තියෙනවා. නිවන් දකින්නා ජාති දක්වා ඒ පරිණිරවාණයටපත් වෙනකල් ඔබ දැකපු දකින්න තියෙන රූප ටිකක් තියෙනවා. ඒ රූප ටික ඔක්කොටම තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. වේදනාස්කන්ධය කියලා කියන්නේ එදා ඒ යම් දවසක මේ ජීවේ ඔබ ආරම්භ කළා නම් මේ සසර ගමන කවද්ද කියලා අහන්න එපා. උත්තරයක් දෙන්න බෑ. ඔබ කවදා හරි දවසක ඒක කෙලවර කරනවා නම් අන්න ඒ අතරතුර ඔබට දැනිච්ච දේ වේදේතිකෝ භික්කවේ තස්මා වේදනාති මුච්චති වීමක් දැනෙනවා. ඒකට තමයි වේදනාව කියලා කියන්නේ. ඒක සැප වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්, උපේක්ෂා සාගත වෙන්නත් පුළුවන්. අන්නේම වේදනාවක් දැනුණා නම් වේදනාවක් කියලා කියන්නේ දුක් දැන් අපිට වේදනාවක් කියවම දුක් වේදනාව තමයි දැනෙන්නේ. එහෙම නෑ. වේදනාව කියලා කියන්නේ මොකද්ද? වීමක් දැනෙනවා. ඒක හැබැයි දුකව දැනෙන්නත් පුළුවන්, සැපව දැනෙන්නත් පුළුවන්, උපේක්ෂා සාගත දැනෙන්නත් පුළුවන්. එදා පටන් අරන් නිවන් දක්වා ජාති දක්වා තියෙන අතීත අනාගත වර්තමාන කියන සෑම වීමක් දැනවීමක් තමයි ඔය වේදනා ස්කන්ධය කියලා කියන්නේ. සංඥා ස්කන්ධය. සංඥා කියලා කියන්නේ අඳුනා ගැනීම. එදා අඳුනගත්තදී අද අඳුනගන්නදී ඉස්සරහට අඳුනගන්න තියෙන දේ. ඒ සියලුම කොටස් ටික එකතු කළාට පස්සේ ඔකට කියනවා සංඥා ස්කන්ධය. සංකාර ස්කන්ධය කියලා කියන්නේ හිතින් කයින් වචනේ යම් කිසි දෙයක් සිද්ධ කරන්න ඉස්සෙල්ලා තමන්ගේ හිතට ආපු සිතුවිලි තියෙනවා. අන්නේ මේ සංකාර ස්කන්ධයයි. අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීතම හැම දෙයක්ම ඒකටයි. ඊළඟට විඥානය. ඒ හටගත්ත සිත් එදා හටගත්ත ඒවා අද හටගන්න ඒවා ඉස්සරහට හටගන්න තියෙන ඒවා. ඔන්න ඔය ටිකෙන් තොර ජීවිතයක් ඔබට තියෙනවද? එක සිතුවිල්ලක් මට කියන්න ඔබට පහළ වෙච්ච අතීතයේත් නෙමෙයි වර්තමානයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි නොවන දැන් ඔබට ඉතන මම කාර් එකක් ගන්නවා. මම හොඳ ගයක් හදනවා. මොකද්ද ඒ හිතෙන්නේ? මේ අනාගතේ හදන දෙයක් ගැන හිතන්නේ. පොඩි අපිට තරුණ ළමයෙක් ඉන්නවා. ඒ ළමයා කසාද බඳින ගෑල් ළමයෙක් වෙනද පිරිමි ළමයෙක් වෙනවා. එයාගේ හිතේ රූපයක් තියෙනවා. අනාගත රූපයක් ගැන මේ හිතාගෙන ඉන්නේ. ඒක තුල තමයි දැන් එයා ජීවත් වෙන්නේ. එතකොට දැන් ඔබ දන්නවා මේ මිනිස්සයා ඒවත් සත්වයා කියලා කියන්නේ ඔන්න ඔය පංචස්කන්ධය එක්ක තදින් බැඳිලා තියෙන කෙනා. ඒ පංචස්කන්ධය උපාදාන කරගත්ත එක්කෙනා තමයි සත්වයා කියලා කියන්නේ. ඔබ ඔය පංචස්කන්ධය උපාදාන කරගත්තේ නැත්නම් ඔබ අද මෙතන නැහැ. ඔබ ඒක උපාදාන කරගත්ත නිසා තමයි ඔබට උපදින සිද්ධ වුනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ අන්න ඒකයි. අපි ඔබට තියෙන්නේ පංච උපාදානස්කන්ධය. නමුත් රහතන් වහන්සේට තියෙන්නේ පංචස්කන්ධය. ඒකයි වෙනස. උන්වහන්සේලා ඒව උපාදාන කරගෙන නැහැ. ඒක නිසා උන්වහන්සේලාගේ මරණයෙන් හෙවත් පරිනිර්වාණයෙන් පස්සේ නැවත සත්වයා කියලා කෙනෙක් හටගන්නේ නැහැ. එහෙනම් සත්වයා කියන්නේ මොකද? මේ සප්ත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේක කියන්නේ. සත්වයා කියලා කියන්නේ මොකද්ද? පංචස්කන්ධය උපාදාන කර ගැනීමට තමයි සත්වයා කියලා කියන්නේ. ඒකයි ඔය දෙක අතර වෙනස. පංචස්කන්ධය තියෙනවා. ඒක උපාදාන කරගන්න එකයි ප්‍රශ්නේ. රහතන් වහන්සේ කෙනෙක් අරහත්ත්වයටපත් වෙලා පෙර ජාති සීකිරීමේ නුවණ ලැබිලා. උන්වහන්සේ සීකරගෙන ගියොත් උන්වහන්සේට දැකපු රූප ඔක්කොම මතක් කරගත්ත හැකියි. අතීතයේ දැකපු රූප මතක් වෙනවා. උන්වහන්සේට දැන් දකින රූප මතක් වෙනවා. හෙට තියෙන රූපත් උන්වහන්සේට මතක් වෙන්න පුළුවන්. ඒතකොට ඒක තමයි උන්වහන්සේගේ රූපස්කන්ධය කියන්නේ. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔය රූපස්කන්ධය මත කරගන්නේ නේද? උපාදාන කරගන්න. උන්වහන්සේලාට මේ උපාදානය කියන එක නැහැ. ඇයි? පටිච්ච සමුප්පාදේ සංහා නිරෝධය කරලා තියෙන්නේ. සංහා පත්‍ය තමයි උපාදානං එන්නේ. සංහාව නිසා තමයි උපාදානය ඇති වෙන්නේ. ඊගර උපාදාන පත්‍ය භවයක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේලාට ආයි භවයක් ඇති වෙන විදිහක් නෑ. ඇයි? උපාදාන කරගෙන නැහැ.
අන්න ඒකයි කියන්නේ. මොකුත් නොහිතා ඉන්න එක නෙමෙයි තියෙන්නේ. අල්ලන්න නැතුව ඉන්න. මං කිව්වේ අපි හරියට මොකු වගේද? කූඩහල්ලාගේ. අර ඒක අත අරින්නේ අනික අල්ලගෙන. එතකොට කොහොමද අත හරින්නේ? ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. ඒකට තමයි බුදුවරු පහළ වෙන්නේ. කොහොමද අත හරින්නේ එතකොට? නොහිතා ඉන්න එක නම් කරන්න බැරිය. අත හරින්නේ කොහොමද? නේද? අත හරින්නේ කොහොමද එතකොට මේ? කාම භවයත් අත හරින්න ඕනේ, රූප භවයත් අත හරින්න ඕනේ, අරූප භවයත් අත හරින්න. ඒ වගේම රූපස්කන්ධයත් අත හරින්න ඕනේ, වේදනාස්කන්ධයත් අත හරින්න ඕනේ, සංඥාස්කන්ධයත් අත හරින්න ඕනේ, සංකාරස්කන්ධයත් අත හරින්න ඕනේ, විඥානස්කන්ධයත් අත හරින්න ඕනේ. ඒව අල්ලගත්තොත් සත්‍යය හට ගන්නවා. එහෙනම් සත්‍යය සමානයි උපාදානස්කන්ධ පහ, ස්කන්ධ පහ උපාදාන කිරීම. කවුරු හරි කෙනෙක් අහුවොත් සත්‍යය කියන්නේ කවුද කියලා ඔබට දෙන්න පුළුවන් අර්ථය තමයි ස්කන්ධ පහ උපාදාන කරගැනීමේ ක්‍රියාවලිය සත්‍යය නම් වේ. යම් කිසි තැනක උපාදාන ස්කන්ධ පහ උපාදාන නොවේ නම් එතන සත්‍යයක් උපදින්නේ නැත. එහෙනම් බලන්න ඕනේ එහෙනම් මේක උපාදාන කරගන්න නැතුව ඉන්න මොකක්ද අපි කරන්න ඕනේ? ඒ ටික තියෙන විදිහට තියෙනවා. බුදුහාමුදුරන්ගෙත් තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මම සුමේද තාපසය වෙලා ඉන්නකොට දීපංකර කියන බුදුහාමුදුරුවෝ ලෝකෙ වැඩ සිටියා. එහෙනම් දීපංකර බුදුහාමුදුරන්ගේ රූපස්කන්ධ තාම තියෙනවනේ. හැබැයි ඒව උපාදාන කර ගැනීමක් නැහැ. ඒ රූප තියෙනවා. එහෙම නැත්නම් අපේ බුදුහාමුදුරුවෝ කොහොමද ඒක කියන්නේ? ඒවා තියෙනවා. නමුත් ඒව උපාදාන කර ගැනීමක් නැති නිසා එතන සත්‍යේ නෑ. ඔබට තියෙන ඔබට මේ තියෙන රූප නැති කරන්න බෑ. අතීතයේ වෙච්ච සිදුවීම් සමුදායක් තියෙනවා නම් ඒකේ තියෙන රූප නැති කරන්නේ කොහොමද ඔබ? පුළුවන්ද? නේද? අතීතයේ විඳවීම් තිබුණා. මොනවා හරි වින්දා ඔබ. ඒව නැති කරන්න ඔබට බෑ. එහෙනම් කරන්න ඕනේ මොකද? මේ අතීතයේ විඳපු දේවල් වල තියෙන උපාදානෙ නැති කරගන්න. අනාගතේ විඳින්න බලාපොරොත්තු වෙන ඒවා උපාදානෙ නැති කරගන්න. ඒකන කරන්න තියෙන්නේ තණ්හාව නැති කරගන්න. ඒ තැන්හි හා වෙන ස්වභාවය නැති කරගන්න. ඔක්කොම හොඳයි. දැන් අපි දන්නවා තියරි. ප්‍රැක්ටිකලි ඔහ කරන්නේ කොහොමද? අන්න ඒකයි. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා කියන්නේ නහි සීලේන වතං හෝති අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කරන්නේ නෙමෙයි. අට්ඨක්කරා තීනිපදා අකුරු 8යි පද 3කින් යුක්ත වූ මහා වටිනා වස්තුවක් ලෝකෙට දෙන්න තමයි තථාගතයන් වහන්සේලා බිහි වෙන්නේ. මොකක්ද මේ වටිනා වස්තුව? අනිච්ච, දුක්ඛ, අනාත්ත. ඔන්න ඔය කියන තුන දෙන්න. බුදුහාමුදුරන්ගේ ධහමේ තියෙන පළවෙනිම අඩිය ඔන්න ඕක. ඔතනින් අල්ලගත්තොත් ධහම. එතනින් එහාට ඔබට තව කෙනෙකුගේ පිහිටක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ධර්මයේ තුල යන්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය හරියට අවබෝධ කරගත්තොත් ඔබ සෝතාපන්නයි. ඔබ යම් අවස්ථාවක සෝතාපන්නපත් වෙනපත් වුණා නම් නැවතත් ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් අවශ්‍ය වෙන්නේ නැහැ පින්වතුනි නිවන් දකින්න. සද්ධර්ම ශ්‍රවණයක් අවශ්‍ය වෙන්නේ මොකකට විතරද? සෝවාන් ඵලයට යනකම් විතරයි. එතනින් එහාට ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. මාර්ගඵලයක් අවබෝධ වෙච්ච නැති කෙනෙක් අරූපාවචර බ්‍රහ්ම ලෝකෙක ඉපදුනොත් එයාට ඒකේ ඉන්නකල් නිවන් දකින්න බෑ. ඇයි? ශරීරයක් නැහැ ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න විදිහක් නෑ. කන් දෙකක් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉන්න හිත මූලික කරගෙන තියෙන්නේ. හැබැයි සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් අරූපාවචර ධානය ලබන අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදුනොත් එයාට එතනින් නිවන් දකින්න හැකියාවක් තියෙනවා. ඇයි? එයා already සෝතාපන්න වෙලා ඉවරයි. ආයෙත් ධර්මය අහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා අවබෝධ කරගත යුතු අවබෝධ කරගෙන තියෙන්නේ. දැන් ඉතුරු ටික තියෙන්නේ වඩන්න. ඒකයි කියන්නේ දස්සනේන පහතබ්බ, භාවනාය පහතබ්බ කියලා කොටස් දෙකක් තියෙනවා. අද අපේ කට්ටිය කරන්නේ මොකද්ද? දස්සනේන පහතබ්බ පැත්තක. පටන් ගත්ත භාවනාය පහතබ්බ වඩනවා. මොකද්ද වඩන්නේ? ඒක හරියට විද්‍යාගාරෙදි කියලා ළමයා තියරි ඉගෙන ගන්න නැතුව ප්‍රැක්ටිකල් එකක් කරන්න හදනවා. ඒකම තමයි වෙන්නේ. අතට අහුවෙන ඒවා දාලා බලනවා. සමහරව මහා විනාශ කර ගන්නවා කියලා පිස්සු හැදුනා. භාවනා කරන්න එපා පිස්සු හැදෙනවා. කියලා ප්‍රචාරයක් කරනවා ඊට පස්සේ. ඔය නිවන් දකින්න බොරු කතා පිස්සු හැදෙනවා මිනිස්සුන්ට භාවනා කරන්න කියන භාවනා නෑ. ඉතින් මොකද්ද මේ භාවනා කරන්නේ? හරියටම අර රසායන විද්‍යාගාරයට ගිය මේ පුංචි ළමයෙක්ගේ චරිතයක් මේ බොහෝ පිරිස් සංගපාන්නේ. ඒක නිසා පින්වතුනි මේ දස්සනේන පහතබ්බ කියන එක හරි වැදගත්. ඒකට තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකෙ දිහා බලන්න ඕනේ. ඒක තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ මූලික හරය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. ඔන්නෝක තුලින් දැක්කොත් ඔබට පුළුවන් ඔය තියෙන තණ්හාව කියන එක ටික අඩු කරගන්න. මේ අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් කිව්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ඒගොල්ලෝ අහලා තියෙන විදිය. ඔබත් සමහරට එහෙම අහලා ඇති. නමුත් ඒ කියන කොටත් මට තේරුණේ මේක මේ ලොකු පරතරයක් තියෙන වචන.
මහා විනාශයක සලකුණු. අහලා තියෙනව නේද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා වචන තුන. ඔය වචන තුනේ තේරුමයි බුදුහාමුදුරුවෝ කියපු ත්‍රිලක්ෂණය අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන වචන තුනේ තේරුමයි ගොඩාක් වෙනස්. අනිත්‍ය කියන වචනයයි අනිච්ච කියන වචනයයි ගොඩාක් වෙනස් තේරුමක් තියෙනවා. අනිත්‍ය කියන එක අල්ලගත්තොත් Tamanට දැනෙන ප්‍රමාණය හරි අඩුයි. අනිත්‍ය කියන්නේ මොකක්ද? ස්ථිර නැහැ. නේද? ස්ථිර නැහැ. අර ඒ වගේ ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවා. ස්ථිර නැහැ. කැඩෙනවා දන්නවා. කැඩුණා. දුක නැහැ. තව එකක් දෙනවා. ඒකත් කැඩුණා. දුක නැහැ. තව එකක් දෙනවා. හැබැයි අනිච්ච කියලා කියන්නේ පෙළෙන ස්වභාවය. පෙළෙනවා කියලා කියන්නේ මොකද්ද? විඳවන ස්වභාවය. අනිත්‍ය කියන වචනෙන් ගැබ් වෙලා තියෙන්නේ පෙළෙන ස්වභාවයෙන් යුක්තයි. මේ හැම දෙයක්ම පෙළෙනවා, තමන්ව පෙළෙනවා. තමන්ව විඩාවටපත් කරනවා. තමන්ව තමන්ගේ වශයෙන් නැහැ. තමන්ව අසහනයටපත් කරනවා. තමන්ව විඳවීමටපත් කරනවා. අන්නේ ස්වභාවයක් තියෙන්නේ හැම වස්තුවකම. ඒකයි දුක. ඒක ෆ්‍රිජ්යක් කරනවා කියලා තවයක් ගත්තත් ඒකට වෙන්නේ ඒකමයි කියන එක අවබෝධ වෙනවා. තමන්ව මේක පෙළනවා, මාව මෙයා පෙළනවා. මොකද මට මේවට මම පාවිච්චි කරනවා දරුවෝ, අම්මා, තාත්තා මේ අනේ විශේෂ ඉල්ලීමක් තියෙනවා. එහෙම පාවිච්චි කළාම අලුත බඳපු යුවලවල ඉන්නවනම් එයාට පොඩ්ඩක් මානසිකව දැනෙන්න පුළුවන් කියලා. නමුත් ඒ වගේ දෙයකින් නැතුව මේක විග්‍රහ කරන්න බෑ. ඉතින් ඒක නිසා මම ඒක කරන්නම්. මොකද අලුත බඳපු නැති අයගේ පහන් සංවේගය උදෙසා අලුත බඳපු අය පොඩ්ඩක් තෝරලා බේරලා දහම අවබෝධ කරගන්න. දරුවෙක් ගැන හිතලා බලන්න. දරුවෙක් නැතුව ඉන්න කෙනෙක් ගැන හිතලා බලන්න. ඒ දරුවෙක් නැතුව ඉන්න කෙනා දරුවෝ පතාගෙන දේවාලයක් ගන්න යනවද නැද්ද? යනවා. දෙයියෝ යදේද දොස්තරලා යදේද දොස්තරලන්ට ලක්ෂ ගණන් ගෙවගිය මේ මොකද්ද ගන්න හදන්නේ? දරු සම්පත. ඒ දරු සම්පත බඩට ආපු වෙලේ ඉඳලා අර ආසාවෙන් පතපු දේ තමන්ව පෙළෙන ස්වභාවයකට එන්නේ නැද්ද? පුදුමාකාර පිළිල්ලක් නේද පෙළන්නේ තමන්ව. ඊට පස්සේ මව කුසෙන් එළියට ආපු වෙලා ඉඳලා කිරිවමනේ ගියා කියන උස්සගෙන දුවගෙන මහා දෙවි කෙනෙක්ගේ එනර්ජි එක ගොඩාක් ලොකුයි. ඒ එනර්ජි එක සාමාන්‍ය මිනිසෙකුට දරන්න බෑ. පෙරේතයාගේ එනර්ජි එක දරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන ගිනි කූරක් පත්තු කරලා දැම්මොත් එතනක් තියෙන තාප ශක්තිය, හීට් එනර්ජි එක එතනක් තියෙනවා. නමුත් අපිට ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් ටයර් එකක් පත්තු කරලා දැම්මොත් අපිට කාටවත් ඉන්න බෑ. අපි පිච්චෙනවා නේද? අන්න ඒ වගේ දෙයක් තමයි. දෙවි කෙනෙක්ව ආරූඪ වෙන්න බෑ කාටවත්. ඒක අපි ළඟට කිච් වෙන්නත් බැරි වෙච්චට අපි ළඟ මෙහෙමයි. දෙවිවරු එනවා ඔබ ගාම සීල සුගන්ධය තියෙනවා. ඔබ 7 දවසකින් නාලා නැහැ. 7 දවසම ගලේ භාවනා කරන්න කියලා හිතන්න. ඒත් දෙවිවරු ඇවිල්ලා කකුල්ලක ඉඹීම වදිනවා. අර දූවිලි පෙරෙන කකුල්ලක ඉඹීම වදිනවා දෙවිවරු. ඒ අර සීල සුගන්ධය තියෙන කෙනා ගාව. මේක ප්‍රබල දෙවිගෙනෙක් පිටේ ඉන්න මිනිස්යාගේ වැඩිනේ නේ. ඔව් දැන් රහතුන් වහන්සේලා මේ පෘථිවියේ ඉන්නකොට මේ පෘථිවිය හරිම බලවත්. එතකොට දෙවි කෙනෙකුට පෘථිවියට අරිවිම්ම කියන ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. නමුත් දැන් මහා බල සම්පන්න දෙවි කෙනෙක් පෘථිවියට පයක් ගැවුවොත් මේ පෘථිවිය යොදන්න පටන් ගන්නවා. ඒ තරම් බලයක් තියෙනවා මේ දෙවිවරුන්. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් පොළොවේ ඉඳන්නේ දෙවිවරු කියලා කියන්නේ මේ වැලි කැටයක් විතරනේ. මුගලන් මහ රහතන් වහන්සේ රත්තු දෙවියන්ගේ මාලිගයේ මේ කකුලේ මාපටැඟිල්ලෙන් ගහලා හෙලෙව්වේ. මොකද බුදුහාමුදුරුවෝ මේ දිව්‍ය ලෝකෙට වැඩපු වෙලාවේ රත්තු දෙවියෝ මාලිගාව ඇතුළට වෙලා කම්සප්ප විඳින්න ඉන්නවා. බුදුහාමුදුරුවෝ දන්නේ නැති. බුදුහාමුදුරුවෝ මුගලන් මේ අපි ආපු බව දන්නන්නේ කියලා. ඉතින් මුගලන් ආමුදුරු ගිහලා කකුලේ මාපටැඟිල්ලෙන් පොඩි තට්ටුවක් දාලා විදියොත් පහයි. ඒක රත්තු දෙවියෝ දුවගෙන මාලිගාව කඩාවැටෙන්න එනවා කියලා. යන්නේගේ බලයක් තිබෙච්ච උත්තරනේ. ඉතින් ඒ අය පෘථිවියේ ඉන්නකොට මේ දෙවියන්ට පෘථිවියට එන්න පුළුවන්. නමුත් ඒ අය පෘථිවියේ නැති වෙලාවේ දෙවියන් ඇවිල්ලා අදී තිබ්බොත් එහෙම සමහරට මේ පෘථිවිය කම්පා වෙන්න තියෙනවා. ඒ වගේ ලොකු බලයක් තියෙනවා. ඔය ඔක්කොම තියෙන මල පෙරේතයෝ මැරිලා ගිය අය අර දෙවිවරුන්ගෙන් මරන් අරගෙන දෙවිවරුන්ව දැකලවත් නැහැ. ඔය නෑ. දෙවිවරුන්ගෙන් මරන් ගත්තා කියලා කිව්වට දෙවිවරුන්ව දැකලවත් නැහැ. ග්‍රාම සේවකයන් තමයි වරන් අරන් එන්නේ. ජනාධිපතිගෙන් ගත්ත කියලා තමයි කියන්නේ. ඉතින් ග්‍රාම සේවකයන් එහා තව කොච්චර ඉන්නවද? ප්‍රාදේශීය ලේකම් ඉන්නවා, ඊළඟට මේ දිසාපති ඉන්නවා, දිසාපතිගෙන් යන මේ පළාත් සභාපති ඕම ඉන්නවා. ගොන්නක් ගිහින් ජනාධිපතිතුමාට යන්නේ. නමුත් අන්තිමට කියන්නේ ජනාධිපතිතුමාගේ වරන් අරන් තමයි මම මේක කරන්නේ. බවින් සිල්ලාට වරන් ගන්නේ. කොහොමද මේ කායි සභාවේ සභාපති කියන ජනාධිපතිතුමා ඉන්නවා කියලා. හරියට තේරුම් ගන්න
ඒක තමයි මුලා කරන්න පුළුවන් ඉතින් ඒ සාකච්ඡාවේ ඉතින් අපේ මිනිස්සු ඒක පිළිගන්නවා. ඔය තනිකර මුලාවක් තමයි යන්නේ. නමුත් මෙහෙම එකක් තියෙනවා. දෙවියා දැන් හොඳම පෙරේතයාට තමයි හොඳම සාත්‍රණිය කියන්නත් පුළුවන් මනුස්ස ලෝකේ. මොකද මනුස්ස ලෝකේ පෙරේතයාට මේ බලය වැඩි මේ දෙවියන්ට වඩා. මොකද උන් ඕනේ කුණු ගොඩක ගිහිල්ලා ඕන එකක් හොයන්න පුළුවන්. දෙවියෝ ඒක එහෙම කරන්නේ නැහැ. ඒක ඉතින් හොඳට වෙන්න පුළුවන්. එයාට ඕන එක නෑ. මේවා ඒකයි විශ්වාස කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ එහෙම කියන සාස්ත්‍රයක් පිළිගන්න බෑ ඉතින්. මොකද එහෙම සාස්ත්‍රයක් කියන එක පිළිගන්න ගියොත් වෙන්නේ විපත්. මොකද එහෙම ඥාතියෙක් මරුණට පස්සේ ඇඟට ආවේශ වෙන්නේ ඒ අදාළ ඥාතියට කීයක් හරි හොයලා දෙන්න. ඒක තමයි තියෙන එකම පරමාර්ථය. ඒක වැඩ අරගෙන එයා රැක්විච් වෙලාවට ඉතින් අනිත් පැත්තත් ඒ වගේම තමයි නෑ දැන් ඔය කියන මේ ආත්ම එන්න කැමැත්තේ. ඔය සාස්ත්‍ර කියන ආත්ම තියෙන්නේ. දැන් හිතන්නකෝ දැන් එන්න කෙනෙක් ඉන්න ආච්චියම්ම දැන් දුක් විඳිනවා ඔත්පල වෙලා. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයත් පොඩි නමුත් ආච්චියම්මට ගොඩාක් අපෝපස්ථාන කරනවා. මේ ආච්චියම්මට දැන් ගෙදර කට්ටිය වියදම් කරලා දැන් ඉතින් සල්ලිත් නෑ ගෙදර දැන්. ඉතින් ඔය ටික දැන් ආච්චියම්ම දන්නවනේ. අන්න දැන් ඔය සිතු වින්න තුන මැරෙනවා. ඒ මැරුණාට පස්සේ අර කියන ප්‍රේතාත්මයක හරි නැත්නම් ගන්ධබ්බ ස්වභාවයක හරි උපදිනවා. ඒ ඉපදිලා ඉතින් දැන් යාගේ හිතේ තියෙන මොකද මම නිසා මුන් බින් වුණා. ඒක නිසා මම මුන්ට කැමරුම් මාලාවක් හදලා දෙන්න ඕනේ. සල්ලි හම් වෙන මාර්ගයක් හදලා දෙන්න ඕනේ කියන හැඟීමෙන් තමයි ඉන්නේ. ඉතින් ඒක යාට කරන්න බෑ. කරන්න බැරි හේතුව තමයි මෙසමුනි රජුරුවන්ගෙන් වරන් ගන්න ඕනේ ඒක කරන්න. මොකද ආටානාටිය සූත්‍රය කියන වෙලාවේ මෙසමුනි රජුරුව බුදුහාඳුරන්න පොරොන්දුවක් වෙනවා. විස්සු වික්ෂණී උපාසක උපාදිකාවන්ට මගේ එකෙක් වැහුණොත් මෙසමුනි රජුරුව කියන්නේ යක්ෂයන්ගේ සේනාධිපති. මේ දැන් එක්කෙනෙක් ඉඳලා ගියා. දෙවි කෙනෙක්. වහන නුකුරම් මුල් ගත්ත නැහැ නේ මෙතන. මුල් ගත්ත නැහැ නේ උඩින්. නේ. මේ දැන් මෙතනින් මට දැනෙන සුවඳ තුන් ගාලා. මේ තප්පර ගාලා. අද්ද සුවඳ. මේවා දකින්න පුළුවන්. සමහරට කිව්වොත් එහෙම මේ දොර අරගෙන යන්න කියලා යයි ඉතින්. මේ විද්‍යාව කරන්න අවශ්‍ය නැහැ නේද? උන්වහන්සේලාට කිව්වොත් එහෙම මේ මිනිසුන්ට සත්‍ය පෙන්නන්න උන්වහන්සේ මේ යනවා මේ දොර අරගෙන යන්න කියලා තමයි උන්වහන්සේලා කරනවා. ඒ කියන්නේ මන්ත්‍ර බලයක්වත් මොකුත් නෙමෙයි මේ ධර්මය අහන්න ආපු අය. ධර්මය අහන්න වඩිනවා. ඒකම මම කියන්නේ මේ ධර්මයේ කතා කරන තැන්වල දෙවිවරු වඩිනවා. ඒ ගෙවල් වලට හරි සාන්තියක්. අනිත් ඒ ආරක්ෂා කරනවා. මොකද ඒගොල්ලන්ගේ ධර්මය අහන්න සැලසෙනවනේ. ඒක නිසා. ඉතින් අර ඥාති වේදයා මොකද කරන්නේ? අර විදියට මේ මෙසමුන් රජුට පොරොන්දුවක් වෙලා තියෙන්නේ. මේක මේ මම වික්ෂුණී උපාසක උපාසිකාවන්ට මගේ යක්කු එකෙක් හරි වැහුණොත් වැහිලා කරදර කළොත් ආවේශ වෙලා කරදර කළොත් මම යකඩාවේ ඔළුව කුඩු වෙන්න ගහනවා කියලා. යක්ෂ සමාගමේ ආවාහ විවාහ තහනම් කරනවා කියලා. ඒ යක්ෂ සමාගමේ නිරපල දානවා කියලා. බුදුහාමුදුරු විතර පොරොන්දුවක් කියලා. ඒක නිසා දැන් මේගොල්ලන්ට එකපාර ඇවිල්ලා වැහෙන්න බෑ. වැහුනොත් එහෙම දඩුවමනේ ළඟ යන්න වෙනවා. ඒකින්ද අවසර ගන්න වෙසමුණු රජුගේ ගාට යන්න ඕනේ. ඉතින් වෙසමුණු රජුගේ මල් ආසන තියෙනවා. බුදුන්ට මල් පූජා කරනවා. දැන් මේ මොනවද දිව්‍ය ලෝකේ තමයි ඒකේ සෙල්ලම් ටික තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ අදහන්නේ මේ වගේ නෙමෙයි දිව්‍ය ලෝකවල. ඉතින් මේ මල් ආසන වලට මල් වතුර අදිනවා. අරගොල්ල. ඇදලා අන්තිමටදී කාලයක් තිස්සේ වැඩ කරගෙන යනකොට වෙසමුණු රජු අහනවා දැන් ඔබ මේ කාලයක් තිස්සේ වැඩ කළානේ මට. ඒක ඔය ආරුවට මැරිච්ච ගමන් එන්නේ නැහැ. මැරිච්ච ගමන් එනවනම් ඒ ආරුවට බලයක් නැහැ. ඒ එන්නේ නිකන් මල පෙරේතයම තමයි කියන්නේ. ඒ එන්නේ විනාශයට. ඒ එන්නේ මල පෙරේතයනේ. ඉතින් අර වරන් ගත්ත එහෙම හොඳ එකෙක් නෙමෙයි ඒ. අර පලියක් ගන්න හරි මොකද ඒක තමයි ඩුක් ගාලා මැරිච්ච ගමන් එන්න වැහෙන්නේ. අරගොල්ල එහෙම නෙමෙයි. සාමාන්‍ය ආච්චියම්ම මිනිබිරිට තමයි වැහෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම ඒ වෙන්නේ. ඒක නේද කාලයක් තිස්සේ අර ගිහිල්ලා බැල මෙහෙරකම් කරනවා. එතනින් පොඩ්ඩක් පින් ශක්තිමත් වෙලා ඒක කරද්දි වෙසමුණු රජු අහනවා දැන් ඔබ මොකද්ද මෙච්චර කාලයක් මේක කළානේ මොකද්ද ඔකට හේතුව? ඒ අහනකොට මෙයා කියනවා අනේ ස්වාමීනි මම මෙහෙම කළා මම මරණ වෙලාවේ මට මුන් මෙහෙම කළා දැන් මුන් දුප්පත් වෙලා ඉන්න මන් නිසා ඒක නිසා මට මෙයා මගේ අර දරුවා ගැඟට යන්න අවසර දෙන්න මම ඒගොල්ලන්ට කැමරුම් මාලාවක් හදලා දෙන්න. ඊට පස්සේ තමයි වෙසමුණු රජු වරන් දෙන්නේ. ඔව්.
ඵලය. ඊට පස්සේ එහෙම එන එක කට්ටරින්ට පන්නන්න බෑ. බලන්න. කොච්චර කරත් යවන්න බෑ එහෙම. එයා කැමති කාලෙක තමයි එයා යන්නේ. එයා එන්නේ කැමැත්ත. ඔය බන්ධනයට ගන්න අය ඉන්නවනේ වැඩ කරගන්න කියන ඒ කට්ටඩි ගන්න අය ඉන්නවනේ. අන්න ඒ අය තමයි වැඩ ඉවර කරලා වැඩේ ඔක්කොම අරගෙන යන වෙලාවෙකට කට්ටඩිය දීලා යන්න බලාගෙන ඉන්නේ. එයාගෙන් වැඩ ගන්න බලන්නේ. අරගෙන ඉන්නේ ස්වභාවිකව. ඉතින් ඒ ඇවිල්ලා ඊට පස්සේ ඉතින් එන්න කැමරු මාලාවක් දෙන්නේ නැහැ. සල්ලි වල දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳින් හොන අරකින් හෝ උන් සල්ලි වල දෙනවා. හරිද ඒක? ඉතින් ඒකයි වෙන්නේ. එහෙම තරගේ සාස්ත්‍රයක් අහනවා සමහරට මේ නැති දේවල් තියෙනවා කියලා කියනවා. ඒක තොইল කරන්න පුළුවන්. මේ පොඩි හුනියමක් තියෙනවා කියලා දෙක ගෙඩියක් කපලා හුනියම කපන්න පුළුවන්. ඒකට කියනවා මේ මහා පත හුනියම මේක නම් මේ හරියන්නේ නැහැ කියලා මේක ලොකු තොইলයක් කරනවා කියලා 50000 තොইল. 50000 තොইලයක් කියලා ඉතින් කරනවා. ඒවා බොරු නෙමෙයි ඒවා ඇත්ත. ඒවා ඇත්තක් තියෙනවා. අපි කොච්චර ධර්මයේ හැදුණත් කවදාද හුනියමක් කළොත් මදින්නේ නැහැ කියන්න බෑ අපි. හුනියමක් කරලා තියෙනවා නම් ධර්මයේ හැදුණා කියලා ඒ හුනියම කපන්න බෑ. ඉතින් එහෙම ස්වභාවයක් තියෙනවා. දෙවියන් සිංහල මොදන් කරන්න ආකාශත් සාති බුම්මත්තා දේවානාගාමයිතිකා උඤ්ඤතනෝදිත්වා ආකාශත් සාති බුම්මත්තා දේවානාගාමයිතිකා උඤ්ඤතනෝදිත්වා ධම්මස්සන්තු සම්බරණ්‍ය ආකාශත් සාති බුම්මත්තා දේවානාගාමයිතිකා උඤ්ඤතනෝදිත්වා ධම්මස්සන්තු සම්බරණ්‍ය. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට යෙදුණා වූ සියලුම ඥාතීන් මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරන්න. මේට 91 කල්පයකට මෙහා ඉන්නා වූ තමන්ගෙන් අවඩක් අසාධාරණයක් වුණා වූ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින් අනුමෝදන් සතුටු වන්නා වූ සියලුම ඥාතීෝ සියලුම හිත මිත්‍රාදීෝ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම තම තමන් විසින් රැස් කරගත්තා වූ සීලම් තුන් බලයෙන් මේ බුද්ධ ශාසනය තුළ තියෙන මේ උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් වේවා.